මම හිතනවා අද දවසේ ඔයගොල්ලෝ මේ ලෝකාකෘති සිතියම සම්බන්ධ කරගෙන ඇති මේ අවස්ථාවේම අපි ඒකේ සිතියමේ අදාළ තැටි මාන ටික සලකුණු කරලාම තමන්ගේ අතින් සලකුණු කරලාම අපි තැටි ටික නම් කරන්නයි හදන්නේ ලෝක සිතියමේ මොනවද මේ තියෙන ප්‍රධාන තැටි සහ අප්‍රධාන තැටි කියලා. අපි ඔතෙන්දී ප්‍රධාන තැටි ටික අපි ඉස්සලා නාමිකව ලියලා ඉමු. ඒ නිසා ඔයාලට පුළුවන් දැන් නෝට් එකේ පහලින් ලෝකේ ප්‍රධාන භූකාරක තැටි 7 කියලා ලියලා අපි පෙළට පහලට ලියලා පෙන්නමු මොනවද මේ ප්‍රධාන භූකාරක තැටි 7 කියලා. හොඳයි. එහෙනම් ලියන්නකෝ ප්‍රධාන භූ තැටි 7. එක උතුරු ඇමරිකානු තැටිය. උතුරු ඇමරිකානු තැටිය. ලිස්ට් එක අපි පහලට ලියාගෙන පස්සේ බලමු කොහොමද මේව හඳුනගන්නේ කියලා. මම ඔයගලන්ට සිතියමක් පෙන්නනවා. මේ සිතියම දිහා බලාගෙන අපි ලෝක සිතියමේ අද ලකුණු කරමු භූකාරක තැටි ටික. පළවෙනි එක මම කිව්වේ උතුරු ඇමරිකානු තැටිය. උතුරු ඇමරිකානු තැටිය. ඊළඟට දෙක දකුණු ඇමරිකානු තැටිය. උතුරු ඇමරිකානු තැටිය, දකුණු ඇමරිකානු තැටිය. ඊළඟට තුන්වෙනි එක කියනවා අප්‍රිකානු තැටිය. අප්‍රිකානු තැටිය. හතර යුරේෂියානු තැටිය. යුරේෂියානු තැටිය. ඒ කියන්නේ යුරෝපයයි ආසියාව එකට ගත්තාම තමයි යුරේෂියානු තැටිය කියලා කියන්නේ. ලෝකයේ තියෙන ප්‍රධාන තැටි හතෙනු ලොකුම එක්කෙනා. යුරේෂියානු තැටිය. එතකොට හතරයි. පස්වෙනි එක්කෙනා ඉන්දු ඕස්ට්‍රේලියානු තැටිය. ඉන්දු ඕස්ට්‍රේලියානු තැටිය. හයවෙනි එක්කෙනා පැසිෆික් තැටිය. පැසිෆික් තැටිය. ඒක සම්පූර්ණ සාගරික තැටියක්. හත්වෙනි කෙනා ඇන්ටාර්ක්ටික් තැටිය. ඇන්ටාර්ක්ටික් තැටිය. හොඳයි බලන්න මම ආයි කියන්නම් උතුරු ඇමරිකානු තැටිය, දකුණු ඇමරිකානු තැටිය, අප්‍රිකානු තැටිය, යුරේෂියානු තැටිය, ඉන්දු ඕස්ට්‍රේලියානු තැටිය, ඊළඟට කිව්වා පැසිෆික් තැටිය, ඇන්ටාර්ක්ටික් තැටිය. ඔන්න තැටි 7. ප්‍රධාන තැටි 7යි. ඒ වගේම අපි කියනවානේ උතෙන්දී පෘථිවි කබල නිර්මාණය වෙලා තියෙන ප්‍රධාන තැටි 7න් විතරක් නෙමෙයි කියලා නේද? කුඩා ප්‍රමාණයේ තැටි රාශියක් තියෙනවා කියලා කියනවා. අපි කුඩා ප්‍රමාණයේ තැටි රාශිය අතරින් තෝරාගත්ත කීපයක නම් අපි ලියමු. එතනින් තව ලකුණක් දාලා ලියන්න අප්‍රධාන තැටි කියලා. අප්‍රධාන තැටි කියලා ලියලා අපි තැටි කීපයක නම් ලියමු. අප්‍රධාන භූ තැටි. එහෙම නැත්නම් කුඩා ප්‍රමාණයේ භූ තැටි. හරි ලියන්නකෝ කීපයක්. එක නැස්කා තැටිය. එක නැස්කා තැටිය. අපි වාද ඉගෙන ගන්නවා කොහෙද තියෙන්නේ කියලා. නැස්කා තැටිය. දැනට අපි නාමිකව ලියා ගන්න එක විතරයි කරන්නේ. නැස්කා තැටිය. ඊළඟට දෙක කොකෝස් තැටිය. කොකෝස්. ඊළඟට තුන අරාබි තැටිය. හතර ස්කෝෂියා තැටිය. ස්කෝෂියා. ස්කෝෂියා තැටිය. ඊළඟට පිලිපීන තැටිය. පිලිපීන තැටිය. අන්න මම අප්‍රධාන තැටි 5ක් ඔයගොල්ලන්ට දුන්නා. අපි දැන් බලමු ලෝක සිතියම අතට ගන්න මම ඔයගොල්ලන්ට සිතියමක් මේ තැටි ටික පිහිටලා තියෙන ආකාරය දැක්වන සිතියමක් දැන් ෂෙයා කරනවා. අපි ඒක බලන්න. වෙලාව ගත්තට කමක් නැහැ. අද ටිකක් මම මේ කතා බහ කළත් ඔයගොල්ලන්ට තේරෙන ටිකක් අමාරුවෙන් තමයි කතා බහ කරන්නේ. ඒ නිසා වෙලාව ගියාට ගැටලුවක් නැහැ ළමයි. මේක හරියට අපි ලකුණු කරගමු. මේක ලකුණු කරගෙන මේ අදාළ සීමාවන් Taman හිතලා මේ මැප් එක දිහා බලාගෙන අමාරුවෙන් මාක් කරගත්තොත් ඒක Tamanට ගොඩක් මතකෙ ඉනවා. ඒ නිසා අපි කාලය ගියාට කමක් නැහැ. මේ මැප් එක දිහා බලාගෙන හරියට මේ භූ තැටි ටික අපි ලකුණු කරමු. බලන්න මේ තැටි මායින් මාක් කරන්න ඕනේ කළු පාට පෑනකින්. හරි සිතියම මත දැන් ඔයගොල්ලන් කඩෙන් ගත්ත සිතියම පාවිච්චි කරන්න පුළුවන් මේ වැඩේට. හරියටම මේ තැටි මායින් යන දිහාවල් බලලා ඒ තැන් වලින් අදාළ සීමාවන් ඇඳලා අපි මේ තැටි ටික නම් කරගමු. මම ඔයගලන්ට දැන් මැප් එක ෂෙයා කරනවා. ඒ වගේම තමයි මේ අද දවසේ මේ පණිවිඩය ඔයගලන්ට දුන්නා. අද දවසේ 10 මාට පන්ති කරන්න පුළුවන්ද කියලා මම ගෙදර නිසා දැන් හැබැයි මේ ගෲප් වලට පණිවිඩය දැම්මට බොහෝ ගෲප් ප්‍රමාණයකින් ළමයින්ගේ කිසිම ප්‍රතිචාරයක් ආවේ නැහැ.
සමහර ගෲප් වලින් එක්කෙනෙක්වත් කිව්වේ නෑ මම දන්නේ නෑ මේ පන්ති ඒ අදාළ ප්‍රදේශවල ඉස්කෝල පටන් අරගෙන මේ 2023 ළමයි ඉස්කෝලේ ගිහිල්ලා දන්නෙත් නෑ. මට චෝදනාවක් එන්නත් ඉඩ තියෙනවා අද දවසේ අපි දන්නේ නැතුව පන්ති කළා කියලා. ඒ නිසා මම කොයිකටත් රෙකෝඩින් ඔන් කරලා තියෙන්නේ. ඒ අදාළ සම්බන්ධ වෙන්න බැරි අයට රෙකෝඩින් එක ඊට උදේ 8 වෙනකොට ගෲප් එකට දානවා. කමක් නෑ. දැන් මේ ගිය සතියේත් අපිට පන්ති කරගන්න බැරි වුණා. ඒ සියලු දේවල් සලකලා තවදුරටත් පන්ති කල් දාන්න බැරි නිසා තමයි පැය එකමාරක් උපරිම වශයෙන් මේ පන්ති අද කරනවා කියලා හිතාගෙන බැරි අදිෂ්ඨානකින් මේ වැඩේ පටන් ගත්තේ. හොඳයි මම ඔයගොල්ලන්ට එහෙනම් මැප් එක ෂෙයා කරන්නම්. ඉස්සෙල්ලා අපි තැටි ටික හඳුනාගෙන තැටි මායිම් ටික මාක් කරගමු. හොඳයි. ඔයාලට පේනවද බලන්නකො සිතීමක් තියෙනවා. මේ ගන්න zoom කරගත්තාම ඇති අපිට. හොඳයි. බලන්න මේකේ මේ තියෙන්නේ උතුරු ඇමරිකානු තැටිය. මෙයා උතුරු ඇමරිකානු තැටිය. දැන් මම මාක් කරන්න යන්න එපා. මේ උතුරු ඇමරිකානු තැටිය. ඊළඟට මේ තියෙන්නේ දකුණු ඇමරිකානු තැටිය. ඔයගලන්ට මේවා ලකුණු කරගන්න එක ලේසි. ඊළඟට අපි මේ ප්‍රධාන තැටි හත පෙන්නලා ඉන්න හදන්නේ. මේ තියෙන්නේ ඔය කියපුව අපි අප්‍රිකානු භූ තැටිය. අප්‍රිකානු භූ තැටිය. ඊළඟට මම කිව්වා ප්‍රධාන තැටි හතෙනුත් විශාලම භූ තැටියක් නිර්මාණය වෙලා තියෙනවා ආසියාව සහ යුරෝපය දෙකම එකතු වෙලා. මෙන්න මෙයා තමයි ඔය අපි හඳුන්ලා දුන්න යුරේෂියානු තැටිය. බලන්නකො මේ විශාල ප්‍රදේශයක පැතිරලා ගිහලා මෙන්න මේ ඉන්දුනීසියන් දූපත් වලින් තමයි කෙලවර වෙලා යන්නේ. මේ මෙහෙට තමයි ගෙවිලා යන්නේ. මේ තියෙන්නේ යුරේෂියානු තැටිය. ඊළඟට මෙන්න මේක තමයි ඉන්දු ඕස්ට්‍රේලියානු භූ තැටිය. ඔන්න තව එක්කෙනෙක්. ඊළඟට ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ පැත්තේ තියෙනවා පැසිෆික් තැටිය. ඒක මේ පැත්තටත් සම්බන්ධයි. නේද? ලෝකේ ගෝලාකාරයිනේ. මේ පෘථිවිය ගෝලාකාර නිසා මේ පැත්තෙන් කොටසක් පේනවා. අනිත් පැත්තෙන් මේ ඉතුරු කොටස පේනවා. ඔය ටික තමයි එතකොට ප්‍රධාන තැටි 6. මේ තියෙනවා 7 වෙනි කෙනා. මෙන්න මේ ටික සම්පූර්ණයෙන්ම ගත්තාම මේ ටික ඔක්කොම ඇන්ටාර්ක්ටික් තැටිය තමයි විදිහට තමයි සලකන්නේ. එතකොට ඒ වගේම ප්‍රධාන තැටි 7 වගේම කුඩා ප්‍රමාණීය තැටි කීපයක් ඔයගලන්ට පේනවා. ඔයගොල්ලෝ ඉගෙන ගත්තා ලිස්ට් එකේ ලිව්වා නැස්කා තැටි කියලා. මේ බලන්නකො මෙන්න මෙතන තියෙන නැස්කා තැටි. මෙන්න මෙයා තමයි නැස්කා ප්ලේට් එක. ඊළඟට ඒත් එක්කම උඩින් අර උතුරු ඇමරිකාවයි දකුණු ඇමරිකාවයි වෙන් වෙලා යන මේ මධ්‍යම ඇමරිකානු රටවල් වලට සම්බන්ධ වෙලා කුඩා ප්‍රමාණීය තැටියක් පැසිෆික් සාගරයේ පැත්තේ හැදිලා තියෙනවා. මෙන්න මේ කුඩා ප්‍රමාණීය තැටියට තමයි අපි මේ කොකොස් තැටිය කියලා කියන්නේ. ඒ වගේම බලන්න ඔයගලන්ට ලිස්ට් එකේ ලිව්වේ නැති මේ අප්‍රධාන තැටි කොටේ ලිව්වේ නැති තවත් තැටියක් මේ මැප් එකේ පේනවා. ඒ කොකොස් තැටියත් එක්කම සම්බන්ධ වෙලා තියෙනවා නැගෙනහිර පැත්තට ඇට්ලන්ටික් සාගරයට සම්බන්ධ වෙලා. එයාට මොකද්ද කියන්නේ බලන්නකෝ කැරිබියන් තැටිය. නේද? මේ අර හයිටි, ජමේකා, ඊළඟට කියුබා වගේ දූපත් රටවල් කීපයක් සම්බන්ධ වෙලා නිර්මාණය වන තැටිය තමයි කැරිබියන් තැටිය කියලා කියන්නේ. ඒ වගේම තමයි දකුණු ඇමරිකානු තැටියයි ඇන්ටාර්ක්ටික් තැටියයි කියන දෙකට සම්බන්ධ වෙන සීමාවේ තවත් පොඩි තැටියක් නිර්මාණය වෙලා තියෙනවා මෙන්න මෙතන. පේනවා ඇති. මෙන්න මේක තමයි අපි අර ලයිස්තුවේ ලියපු ස්කෝෂියා තැටිය කියලා කියන්නේ. ස්කෝෂියා තැටිය. ඔන්න මේ පැත්තේ තියෙන කුඩා ප්‍රමාණයේ තැටි ටික. ඊළඟට මේ පැත්තට වෙලා බලන්න අරාබියානු තැටිය ඔයගලන්ට මම ලිස්ට් එකේ දුන්නා. අප්‍රිකානු තැටියයි යුරේෂියානු තැටියයි මධ්‍යධර්මී සාගරය හරහා තමයි වෙන් වෙලා යන්නේ. ඒ වෙන් වෙලා ගිහිල්ලා මෙන්න මේ අරාබියානු අර්ධද්වීපයේ සම්බන්ධ වෙලා නිර්මාණය වෙන වෙනම තැටියක්. ඒක තමයි අරාබියානු තැටිය කියලා අපි හඳුන්වන්නේ. ඒ වගේම තමයි ඔයගලන්ට පේනවා ඇති මේ ඉන්දු ඕස්ට්‍රේලියානු තැටිය මෙන්න මේ දක්වා මේ තියෙන නැගෙනහිර මේ උතුරින් පිටලා තියෙන මේ හිමාල කඳුවැටි කලාපය. මෙතනින් තමයි වෙන් වෙලා ගියේ. මේ ටික ඉස්සෙල්ලා තිබුණේ තනි තැටියක් විදිහට. ඉන්දු ඕස්ට්‍රේලියානු තැටිය කිව්වම මේ ටික ඔක්කොමයි තියෙන්නේ. හැබැයි මතක තියාගන්න 2004 සුනාමි ඇති වෙච්ච භූමිකම්පාව අවස්ථාවේ ප්‍රබලත්වයෙන් වැඩි භූමිකම්පාවක් එක රික්ටර් මාපාංක 9.2ක් ලෝකේ වාර්තා වෙලා තියෙන දරුණුතම දෙවන භූමිකම්පාව. ඒ වෙලාවේදී මෙන්න මෙතන ඇති වෙච්ච මේ භූකම්පනය නිසා මේ ඉන්දු ඕස්ට්‍රේලියානු භූ තැටිය කෑලි දෙකකට කැඩලා තියෙනවා. හරි කෑලි දෙකකට කැඩලා තියෙනවා. ඒකක් තමයි මේ ඉන්දියානු උප අර්ධද්වීපය ඇතුළත් වෙන ලංකාව ඇතුළත් වෙන මේ ඉන්දියානු තැටිය කියලා කියන්නේ. මේක අලුතින් නිර්මාණය වෙච්ච තැටියක්. ඒ නිසා ඔයගලන්ට මේකත් සිටියේ ලකුණු කරගත්තට කමක් නැහැ. ඊළඟට ඒ වගේම තමයි යුරේෂියානු තැටියයි පැසිෆික් තැටියයි අතර නිර්මාණය වෙලා තියෙන පිලිපීන දූපත් සමූහයේම අයිති වෙන ආකාරයට මෙන්න මෙතනින්
පිලිපීන තැටිය. ඔයගොල්ලන්ට පේනවා පැහැදිලිව පිලිපීන තැටිය. හොඳයි එහෙනම් දැන් අපි තැටි 7 සහ අප්‍රධාන තැටි කීපයක් පිහිටීම හඳුනාගත්තා. දැන් මේ වගේ කුඩා ප්‍රමාණිත තැටි රාශියක් මේ තැන් තැන් වල තියෙනවා. අපිට අත්‍යවශ්‍යම ටික විතරයි අපි මේ ඉගෙන ගත්තා. දැන් ඔයාලගේ මැප් එකේ මේ තියෙන තැන් බොහොම පරිස්සමට මේ තියෙන තැන් කළු පෑනින් වෙන් කරලා මේ මායින් මේ විදිහටම ඇඳගෙන අදාළ නම් තැටි ටික නම් කරගමු. විනාඩි 10ක් විතර ගත්තොත් කමක් නැහැ වැඩේට. වැඩි පටන් ගන්නකො. ඒ වගේම වැඩ ඉවර කරලා මට මේ අත උස්සන්න එතකොට මට මේ වැඩෙන් ඉස්සරහට ගිය හැකියි.
තමයි වැඩි කරනම් අත උස්සන්න. කොකොස් තැටිය කොකොස් තැටියට උඩ තියෙන්නේ මොකද්ද කියලා අහනවා. කොකොස් තැටියට උඩ තියෙන්නේ මේ ඇමරිකානු උතුරු ඇමරිකානු තැටිය. අහන්නේ මෙන්න මේ චූටි තැටිය ගැනද දන්නේ නැහැ. මේක අවශ්‍ය නැහැ. ඒ නමත් අපිට හුරු නැහැනේ කියා ගන්නත් අමාරුනේ. පොඩි තැටියක් ඒ නිසා ඒක අවශ්‍ය ඒක ලකුණු ගන්න ඕනේ නැහැ. පැසිෆික් තැටියයි උතුරු ඇමරිකානු තැටියයි කොකොස් තැටියයි කැරිබියන් තැටියයි නැස්කා තැටියයි දකුණු ඇමරිකානු තැටියයි ස්කෝෂියා තැටියයි ලකුණු කරගත්තාම ඇති. එක්කෙනෙක් වැඩ ඉවරයි. අපි තව විනාඩියකින් දෙකකින් වැඩ අවසන් කරමු. බැරි වුණොත් මම මේකේ මේ මැප් එකේ ෆොටෝ එකක් ගෲප් එකට දාන්නම්. ඒක බලාගෙන වැඩ කරන්න පුළුවන් එතකොට. දෙන්නෙක් වැඩ ඉවරයි. දැන් කාලය ඇති නේද? මම ගෲප් එකට දාන්නම් මැප් එකක්. එතකොට ඔයාලට බලලා ඉතුරු වැඩ ටික සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයි. හොඳයි. එහෙමනම් අපි යමු ඊළඟ පෘථිවි අභ්‍යන්තරයේ ව්‍යුහය ගැන කතා කරන මාතෘකාවේ ඊළඟ ස්තරය ගැන කතා කරන්න ප්‍රාවරණ කලාපය. මාතෘකාවට ගන්න ප්‍රාවරණ කලාපය. අපි සම්පූර්ණයෙන්ම මේ වෙනකොට කතා බහ කරලා ඉවර කළේ මෙන්න මේ උඩම කොටස ගැන. කබොල ගැන කතාව තමයි මේ ඉවර කරන්නේ. ඊළඟට අපි බලමු කබොල අවසාන වෙන්නේ කිලෝමීටර් 70ක ගැඹුරකින්. ඊට පස්සේ කිලෝමීටර් 70 ගැඹුරේ ඉඳලා මෙන්න මේ කිලෝමීටර් 2900ක් දක්වා මේ පිහිදලා යන කලාපය තමයි අපි කියන්නේ ප්‍රාවරණ කලාපය කියලා. ප්‍රාවරණ කලාපය. අපි මේවා දන්නවා කලින් මේ සඳහන් කරලා තියෙන නිසා. එතකොට මේ ප්‍රාවරණ කලාපය කියන කලාපයක් ගත්තාම අපිට පේනවා සම්පූර්ණයෙන්ම මේ කොටස ඝන ස්තර වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ද්‍රව තත්ත්වයටපත් වෙලා නැහැ. මේ ඉහළ කොටස නැත්නම් මේ ප්‍රාවරණ කලාපයේ ඉහළ කොටසයි ප්‍රාවරණ කලාපයේ පහළ කොටසයි ගත්තාම ඝන ස්වභාවයෙන් පවතිනවා. හැබැයි මතක තියාගන්න ඕනේ සංයතිය ගත්තාම මේ දෙකේම එකයි. අපි දැක්කනේ කබොල කියන එකේ ස්තර දෙකක් තිබුණානේ මහාද්වීපික කබොල සාගර කබොල කියලා කොටස් දෙකක්. මේ දෙක සංයතියෙන් වෙනස්නේ. නේද? මහාද්වීපික කබොල සියල් කියලා හැඳින්වෙන්නේ සිලිකන් සහ ඇලුමිනියම් තිබුණු නිසා. සාගර කබොල සිමැග් කියලා හැඳින්වෙන්නේ සිලිකන් සහ මැග්නීසියම් තිබුණු නිසා. ඒ නිසා අපි දැක්කා කබොලේ සංයතිය වෙනස්. හැබැයි මේ කතා කරන මේ ප්‍රාවරණ කලාපයේ සංයතිය වෙනසක් නෑ ළමයි. සංයුතිය එකයි. මේකේ තියෙනවා හයිඩ්‍රොක්සින්, ඔලිවින්, ගානට්, යකඩ, මැග්නීසියම් වගේ ಖನಿජ ද්‍රව්‍ය වලින් තමයි මේ ප්‍රාවරණ කලාපය නිර්මාණය වෙලා තියෙන්නේ. සංයුතියෙන් එක වුණාට හැබැයි මේ කලාපයට එනකොට අපිට පේනවා උෂ්ණත්ව වෙනස්කම් තියෙනවා. උෂ්ණත්ව වෙනස්කම් තියෙනවා. එතකොට මෙන්න මේ ඉහළ ප්‍රාවරණය කියලා සලකන කොටස අපි දන්නවා කිලෝමීටර් 70 ඉඳලා කිලෝමීටර් 700 දක්වා යන්නේ. මෙන්න මේ කොටස තුල සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1000ක් විතර. මේ සාමාන්‍ය උෂ්ණත්වය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ඉහළ කොටසේ උෂ්ණත්වයවත් පහළ කොටසේ උෂ්ණත්වයවත් මැද උෂ්ණත්වයවත් නෙමෙයි සම්පූර්ණ කලාපය තුල පවතින උෂ්ණත්වය. ඔයගොල්ලෝ දන්නවා පෘථිවි අභ්‍යන්තරයට යන්න දිගටම ගැඹුර සමග උෂ්ණත්වය වැඩි වීම සිද්ධ වෙනවා. ඒක සාමාන්‍ය දේ. සාමාන්‍ය තත්ත්වය. එතකොට මේ වැඩිවීම තුල මේක නිර්මාණය වෙලා තියෙන සාමාන්‍ය අගයේ උෂ්ණත්වය තමයි මේ පෙන්නලා තියෙන්නේ 1000ක් වගේ අගයක් තියෙනවා. හැබැයි මෙන්න මේ පහළ කලාපයට එනකොට ඒ කියන්නේ ප්‍රාවරණයේ පහළ කොටසට එනකොට හොයාගෙන තියෙනවා සෙල්සියස් අංශක 4200ක් තරම් වූ ඉහළ උෂ්ණත්වයක් වාර්තා වෙනවා. ඒකත් සාමාන්‍ය අගය. එහෙම නැත්නම් මේ පහළ ප්‍රාවරණයේ ඉහළ කොටසේවත් පහළ සීමාවවත් මැද කොටසේවත් නෙමෙයි
මේ සම්පූර්ණ කලාපයේ තියෙන උෂ්ණත්ව මට්ටම අරගෙන සාමාන්‍ය අගයකට ගණනය කළාම මෙන්න මේ අගයේ උෂ්ණත්වයක් දක්වලා දෙනවා කියලා තමයි හඳුනාගෙන තියෙන්නේ. මෙන්න මේ උෂ්ණත්ව වෙනස්කම් නිසා අපි ප්‍රාවරණ කලාපයේ කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඉහළ ප්‍රාවරණය සහ පහළ ප්‍රාවරණය වශයෙන්. සංයුතිය අනුව සලකලා බෙදීමක් නෙමෙයි මෙතෙන් සිද්ධ වෙලා තියෙන්නේ. උෂ්ණත්වය ඒ වගේම මෙන්න මේ පහළ කොටසට එනකොට තියෙන අධික උෂ්ණත්වය නිසා මේ කලාපයේ පවතින ස්වභාවය. දැන් ඉහළ කොටස මුළුමනින්ම ඝන, ඊළඟට පහළ ප්‍රාවරණයේ ඉහළ කොටස් ඝන. හැබැයි පහළ ප්‍රාවරණයේ මේ පහළම සීමාවන්ට එනකොට අපිට ඝන කියලා කියන්න බෑ. ද්‍රව කියලා කියන්නත් බෑ. ඒ කියන්නේ අර අධික උෂ්ණත්වය නිසා ඝනත් නොවන ද්‍රවත් නොවන අතරමැදි තත්ත්වයෙන් තියෙනවා කියලා තමයි කියන්නේ. අතරමැදි තත්ත්වයෙන් පවතිනවා කියලා කියන්නේ. එහෙනම් ඔන්න ඔය කියන ස්වභාවයයි අර උෂ්ණත්වයේ පවතින වෙනස්කම් වගේ දේවල් සලකලා තමයි ප්‍රාවරණ කලාපය අපි කොටස් දෙකකට බෙදන්නේ ඉහළ ප්‍රාවරණය සහ පහළ ප්‍රාවරණය කියලා. හොඳයි. එහෙනම් ප්‍රාවරණය යටතේ අපි පොඩි හැඳින්වීමක් ලියමු මෙහෙම. කියන්න පෘථිවි අභ්‍යන්තරයේ හමුවන දෙවන ප්‍රධාන කලාපය. පෘථිවි අභ්‍යන්තරයේ හමුවන දෙවන ප්‍රධාන කලාපය. පෘථිවි අභ්‍යන්තරයේ හමුවන දෙවන ප්‍රධාන කලාපය ප්‍රාවරණ කලාපයයි. නැත්නම් ප්‍රාවරණ කලාපයේ නමින් හැඳින්වේ. පෘථිවි අභ්‍යන්තරයේ හමුවන දෙවන ප්‍රධාන කලාපය ප්‍රාවරණ කලාපයේ නමින් හැඳින්වේ. පෘථිවි කබොල අවසන් වන කිලෝමීටර් 70ක ගැඹුරේ සිට පෘථිවි කබොල අවසන් වන කිලෝමීටර් 70ක ගැඹුරේ සිට කිලෝමීටර් 2900ක් දක්වා කිලෝමීටර් 2900ක් දක්වා කිලෝමීටර් 2900ක් දක්වා ගැඹුරට ප්‍රාවරණ කලාපය විහිදී යයි. කිලෝමීටර් 2900ක් දක්වා ගැඹුරට ප්‍රාවරණ කලාපය විහිදී යයි. මෙම ප්‍රාවරණ කලාපයේ සංයුතිය විමසා බලන විට පයිරොක්සීන් මම ලියනවා මේ ටික ඔක්කොම මෙහි පහළට ඔයාලා බලව ලියා ගන්න. පයිරොක්සීන් ඔලිවින් ගානට් යකඩ මැග්නීසියම් වැනි පයිරොක්සීන් ඔලිවින් ගානට් යකඩ මැග්නීසියම් වැනි खनिज द्रव्यांगिन समस्त प्रावरण कलापे निर्माणය වී තිබේ. समस्त प्रावरण कलापे निर्माणය වී තිබේ. නමුත් ප්‍රාවරණ කලාපය තුල උෂ්ණත්වයේ හැසිරීම සහ ඊට අනුරූපව
ඊට අනුරූපව ප්‍රාවරණ කලාපයේ පවතින ස්වභාවය සලකා ප්‍රාවරණ කලාපය පවතින ස්වභාවය සලකා समस्त प्रावरण कलापेम समस्त प्रावरण कलापेम समस्त प्रावरण कलापेम कमाවක් දාලා අංක 1 ඉහළ ප්‍රාවරණය ඉහළ ප්‍රාවරණය ඉහළ ප්‍රාවරණය දෙක පහළ ප්‍රාවරණයේ වශයෙන් පහළ ප්‍රාවරණයේ වශයෙන් පහළ ප්‍රාවරණයේ වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වා තිබේ කොටස් දෙකකට බෙදා දක්වා තිබේ කොටස් දෙකකට බෙදා දක්වා තිබේ. හරි. දැන් අනුමාතෘකාවකට ගන්න ඉහළ ප්‍රාවරණය. ඉහළ ප්‍රාවරණය. අපි දන්නවා මේ වෙනකොටත් ඉහළ ප්‍රාවරණයට අයිති වන සීමාව මොකද්ද? කිලෝමීටර් 70 ඉඳලා කිලෝමීටර් 700 දක්වා විහිදලා යන කොටස තමයි ඉහළ ප්‍රාවරණය කියලා කියන්නේ. මේකත් නිර්මාණය වෙලා තියෙන අර ද්‍රව්‍යයන්ගෙන්මයි. හැබැයි අපිට පේනවා මේ කියන ಖನಿජ ද්‍රව්‍ය අතර වැඩිපුරම තියෙන්නේ මෙන්න මේ දෙන්න. යකඩ සහ මැග්නීසියම් කියන දෙන්න තමයි බහුලම අන්තර්ගත වෙන්නේ. ඒක ඉහළ ප්‍රාවරණයේත් එහෙමයි පහළ ප්‍රාවරණය කියලා හඳුනා ගන්නා කොටස තුලත් ඒක ඒ විදිහටම දකින්න ලැබෙනවා. සංයුති එකයි. නමුත් මෙන්න මේ යකඩ මැග්නීසියම් කියන දෙන්නා සුලභව අන්තර්ගත වෙනවා කියන කාරණේ ඉහළ ප්‍රාවරණ කාරණා කියන දෙකටම පොදු කාරණාවක්. අපි ඒ නිසා මේම ලියමු. දැන් ඔයගොල්ලෝ දන්නවා උෂ්ණත්වය 1000යි කියලා නේද? සෙල්සියස් අංශක 1000ක උෂ්ණත්වයක් තිබුණාට මොකද මෙන්න මේ ඉහළ ප්‍රාවරණය කියන කොටස තාම 100%ක්ම ඝන ස්වභාවයෙන් තමයි පවතින්නේ. ඒක පැහැදිලි කාරණයක්. අපි ඒ ටික ලියමු. ලියන්න කිලෝමීටර් 70 සිට කිලෝමීටර් 700 දක්වා. කිලෝමීටර් 70 සිට කිලෝමීටර් 700 දක්වා. කිලෝමීටර් 70 සිට කිලෝමීටර් 700 දක්වා විහිදී යන කලාපය අනේ සර් ඒ ටික සුට්ටක් ආයෙ කියන්නකෝ. හරි කිලෝමීටර් 70 සිට කිලෝමීටර් 700ක් දක්වා විහිදී යන කලාපය කිලෝමීටර් 70 සිට කිලෝමීටර් 700ක් දක්වා විහිදී යන කලාපය ඉහළ ප්‍රාවරණය නමින් හැඳින්වේ. ඉහළ ප්‍රාවරණය නමින් හැඳින්වේ. මෙම කලාපය තුල ඉහත සඳහන් කළ ಖನಿಜ ද්‍රව්‍ය සංයුතියම මෙම කලාපය තුල ඉහත සඳහන් කළ ಖನಿಜ ද්‍රව්‍ය සංයුතියම දක්නට ලැබෙන නමුත් යකඩ මැග්නීසියම් යන ಖನಿಜ ද්‍රව්‍ය දෙක බහුලව අන්තර්ගත වේ. යකඩ මැග්නීසියම් යන ಖನಿಜ ද්‍රව්‍ය දෙක බහුලව අන්තර්ගත වේ. ගැඹුර සමග උෂ්ණත්වයේ වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස ඉහළ ප්‍රාවරණයේ සාමාන්‍ය උෂ්ණත්වය
ඉහළ ප්‍රාවරණයේ සාමාන්‍ය උෂ්ණත්වය सेल्सियस अंशक 10ක මට්ටමට सेल्सियस अंशक 10ක මට්ටමට सेल्सियस अंशक 10ක මට්ටමට පත් වී ඇති නමුත් සර් ඔව් ප්‍රතිපලයක් ලෙස කියන තැන ඉඳලා කියන්නකෝ. ගැඹුර සමග උෂ්ණත්වය වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස ඉහළ ප්‍රාවරණයේ උෂ්ණත්වය සෙල්සියස් සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ ප්‍රාවරණයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ක මට්ටමට ළඟා වී ඇති නමුත් सेल्सियस अंशक 10ක මට්ටමට ළඟා වී ඇති නමුත් ඉහළ ප්‍රාවරණය මේ වන විටත් මුළුමනින්ම ඉහළ ප්‍රාවරණය මේ වන විටත් මුළුමනින්ම ඝන ස්වභාවයෙන් පවතී. මේ වන විටත් මුළුමනින්ම ඝන ස්වභාවයෙන් පවතී. හොඳයි අපි කතා කළේ ප්‍රාවරණයේ ඉහළ කොටස පිළිබඳව. අපි දෙවෙනි අනුමාතෘකාව විදිහට ගමු පහළ කොටස. කවුද? නමින් එයා පහළ ප්‍රාවරණය. මාතෘකාවට ගන්නකො පහළ ප්‍රාවරණය. හොඳයි. දැන් අපි දන්නවා පහළ ප්‍රාවරණය කියන කොටසට අයිති සීමාව කිලෝමීටර් 700 ඉඳලා 2900ක් දක්වා ගැඹුරුයි. ඒ කියන්නේ මේකේ ඝනකම ගත්තොත් කිලෝමීටර් 2200ක් විතර. නේද? 700 2900 අතර කිලෝමීටර් 2200ක් විතර තියෙනවානේ. මේ කිලෝමීටර් 2200ක් විතර ඝනකම ස්තරය තමයි අපි කියන්නේ ප්‍රාවරණයේ පහළ කොටස නැත්නම් පහළ ප්‍රාවරණය කියලා. මේකේ සංයුතිය වෙනසක් නැහැ. අපේ ඉහත දැක්ක සංයුතිය ඒ විදිහටම තියෙනවා. හැබැයි අර අපි දැක්ක දේ එතනත් ඒ විදිහම තමයි. සංයුතිය තුළ මේ දේවල් අන්තර්ගත වුණාට ඒ කොටසෙත් අපිට පේනවා යකඩ මැග්නීසියම් කියන දෙන්න බහුලව අන්තර්ගත වෙලා තියෙනවා. හැබැයි අපි කලින් දැක්කා පෘථිවි අභ්‍යන්තරයට යන උෂ්ණත්වය වැඩි වීමේ යම් සිද්ධියක්. නේද? ඒ සිද්ධියේ ප්‍රතිඵලය හැබැයි අපිට පේනවා මෙන්න මේ මට්ටමට ළඟා වෙලා තියෙනවා. නේද? ගැඹුර සමග උෂ්ණත්වය වැඩි වීමේ ප්‍රතිඵලය තමයි මේ ප්‍රාවරණ කලාපයේ පහළ කොටසට එනකොට සෙල්සියස් අංශක 4200ක තරම් වූ ඉහළ උෂ්ණත්වයක්, ඉහළ සාමාන්‍ය උෂ්ණත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ කාරණේ අපිට මෙතෙන්දී එකතු කරන්න වෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන 4200ක උෂ්ණත්වයක් තියෙනවා. මේ කලාපයට එනකොට සෙල්සියස් අංශක 1000ක සාමාන්‍ය උෂ්ණත්වයක් තමයි තියෙන්නේ. හැබැයි මේ කලාපය ගත්තාම එකම කලාපයක් ප්‍රාවරණ කලාපය කියලා තමයි නමින් උනත් කියන්නේ. ඉහළ පහළ කියලා කොටස් දෙකකට බෙදුවට. එතකොට මෙන්න මේ කලාප දෙකේ තියෙන මේ උෂ්ණත්ව වෙනස නිසා කොච්චර උෂ්ණත්ව වෙනසක් තියෙනවද ළමයි? 4200යි 1000යි අතර උෂ්ණත්ව වෙනස වෙනවා සෙල්සියස් අංශක 3200ක්. නේද? මෙන්න මේ අධික උෂ්ණත්ව වෙනසක් විචලනයක් මේ කලාපය තුල තියෙනවා. මේ නිසා මොකද වෙන්නේ? ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය ක්‍රමය තමයි තාපය වැඩි තැන ඉඳලා අඩු තැනට ගමන් කරනවා. ඒක සංවහණයෙන් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් සම්නයනයෙන් වෙන්නත් පුළුවන්. නේද? සංවහණයෙන් හෝ සම්නයනයෙන් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මෙතෙන්දී මේ පහළ ප්‍රාවරණයේ පහළ කොටසේ තියෙන මේ අධික උෂ්ණත්වය ඉහළ කොටසත් එක්ක බලනකොට ඉහළ කොටසේ උෂ්ණත්වය ගොඩක් අඩුයි. මෙන්න මේ උෂ්ණත්ව වෙනස නිසා මොකද වෙන්නේ? මේ පහළ ප්‍රාවරණයේ තියෙන තාපය ක්‍රමානුකූලව ඉහළට ගමන් කරනවා. ඒ ගමන් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට මේ කලාපය තුල පොදේ තාපයේ වමාරු වන ක්‍රියාවලියක් මේ විදිහට නිර්මාණය වෙනවා ඉහළ සහ පහළ ප්‍රාවරණ අතර. හරි? ඉහළ ප්‍රාවරණයේ තියෙන අඩු උෂ්ණත්වයයි පහළ ප්‍රාවරණයේ තියෙන අධික උෂ්ණත්වය නිසා තාප වමාරු ක්‍රියාවලියක් මේ කලාප දෙක අතර සිද්ධ වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මෙන්න මේ විදිහට තාප සංවහන ධාරා කියලා වර්ගයක්. සංවහන ධාරා කියලා තමයි අපි කෙටියෙන් කියන්නේ. සංවහන ධාරා කියලා වර්ගයක් නිර්මාණය වෙනවා. මේ මගින් නිෂ්පාදනය වෙනවා ඉතා අධික ශක්තියක්. අධික ශක්තියක් නිර්මාණය වෙනවා. මේ ශක්තිය කොච්චරද කියනවනම් මෙන්න මේ ප්‍රාවරණ කලාපයේ උපදින මේ සංවහන ධාරා සතු බලයෙන් මේ කබොල අපි කියවනේ කෑලි වලට කැඩලා තියෙනවා කියලා. දැන් අපි ලෝක සිස්ටමක මේ කෑලි ටික ලකුණු කළානේ, භූතැටි ටික ලකුණු කළානේ. ඕවා ටොන් මිලියන ගණන් බරයි. දැන් යුරේෂියම් තැටි ගත්තාම ලොකුම තැටි. ඒ ටොන් මිලියන ගණන් බරයි. එතකොට
මේ ටොන් මිලියන ගණන් බර මේ භූතැටි ටික විවිධ දිශාවන්ට තල්ලු කරලා දාන්න අවශ්‍ය කරන සපෝට් එක දෙන්නේ ශක්තිය දෙන්නේ මෙන්න මෙයා. සංවහන ධාරා. ප්‍රාවරණ කලාපය තුළ නිර්මාණය වන සංවහන ධාරා කියන බලය. ඒ නිසා අපිට මේ ප්‍රාවරණ කලාපය තුළ සංසිද්ධිය ඉතාම වැදගත්. අපි පහළ ප්‍රාවරණය ගැන විස්තරي වෙනම ලියලා මෙන්න මේ සංවහන ධාරා නිර්මාණය වෙන්නේ ඇයි කියලා වෙනම ඡේදකින් ආයෙත්. එහෙනම් ලියන්න මෙන්න පහළ ප්‍රාවරණය ගැන. මෙයන්ට කිලෝමීටර් 700 සිට කිලෝමීටර් 700 සිට කිලෝමීටර් 2900 දක්වා කිලෝමීටර් 700 සිට කිලෝමීටර් 2900 දක්වා කිලෝමීටර් 2200ක් පමණ ඝනකමට කිලෝමීටර් 2200ක් පමණ ඝනකමට කිලෝමීටර් 2200ක් පමණ ඝනකමට විහිදී යන ප්‍රාවරණයේ පහළ කොටස විහිදී යන ප්‍රාවරණයේ පහළ කොටස පහළ ප්‍රාවරණයේ නමින් හැඳින්වේ. පහළ ප්‍රාවරණයේ නමින් හැඳින්වේ. ඉහළ ප්‍රාවරණය තුල නිරීක්ෂණය වූ සංයුතියම ඉහළ ප්‍රාවරණය තුල නිරීක්ෂණය වූ සංයුතියම ඉහළ ප්‍රාවරණය තුල නිරීක්ෂණය වූ සංයුතියම මේ තුලත් නිරීක්ෂණය කළ හැකිය. මේ තුලත් නිරීක්ෂණය කළ හැකිය. නමුත් ගැඹුරු සමග උෂ්ණත්වයේ වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස පහළ ප්‍රාවරණයේ සාමාන්‍ය උෂ්ණත්වය सेल्सियस अंशक 4200ක් सेल्सियस अंशक 4200ක් सेल्सियस अंशक 4200ක් මට්ටමට වැඩි වී තිබේ. सेल्सियस अंशक 4200ක් මට්ටමට වැඩි වී තිබේ. ඒ නිසා පහළ ප්‍රාවරණයේ පහළ සීමාව පවතින අධික උෂ්ණත්වය නිසා ඝනත් නොවන ද්‍රවත් නොවන අතරමැදි තත්වයක පවතින බව හඳුනාගෙන තිබේ. ඝනත් නොවන ද්‍රවත් නොවන අතරමැදි තත්වයක පවතින බව හඳුනාගෙන තිබේ. හොඳයි, දැන් අලුත් ඡේදයකට ගමු. මෙන්න මේ කතාව කියන්න හදන්නේ. මේ සමස්ත ප්‍රාවරණ කලාපයේ තියෙන මේ ඉහළ සහ පහළ කොටස් වල තියෙන ලොකු උෂ්ණත්ව වෙනස නිසා සංවහන ධාරා හට ගන්නවා කියලා කියන්න හදන්නේ. අලුත් ඡේදයක ලියන්න. සමස්ත ප්‍රාවරණ කලාපයේ තුල
ඉහළ හා පහළ ප්‍රාවරණ සංසන්දනය කරන විට ඉහළ හා පහළ ප්‍රාවරණ සංසන්දනය කරන විට විශාල උෂ්ණත්ව අන්තරයක් විශාල උෂ්ණත්ව අන්තරයක් විශාල උෂ්ණත්ව අන්තරයක් නිර්මාණය වී තිබේ විශාල උෂ්ණත්ව අන්තරයක් නිර්මාණය වී තිබේ සෙල්සියස් අංශක 3200ක් පමණ වූ සෙල්සියස් අංශක 3200ක් ඒක ලියලා වරහන් ඇතුළේ ලියලා පෙන්නන්න කොහොමද මේ 3200 හැදුනේ කියලා 4200 ඍණ 1000 සෙල්සියස් අංශක 3200ක් පමණ වූ මෙම උෂ්ණත්ව අන්තරය නිසා පමණ වූ මෙම උෂ්ණත්ව අන්තරය නිසා පහළ ප්‍රාවරණයේ සිට ඉහළ ප්‍රාවරණය දක්වා පහළ ප්‍රාවරණයේ සිට ඉහළ ප්‍රාවරණය දක්වා පහළ ප්‍රාවරණයේ සිට ඉහළ ප්‍රාවරණය දක්වා තාපය ගමන් කිරීමේ තාපය ගමන් කිරීමේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස තාපය ගමන් කිරීමේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස තාපය ගමන් කිරීමේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස සංවහන ධාරා වෙන වර්ණයකින් ඒ වචනේ ලිව්වා නම් හොඳයි සංවහන ධාරා නමින් හැඳින්වෙන බලයක් සංවහන ධාරා නමින් හැඳින්වෙන බලයක් ප්‍රාවරණ කලාපය තුල උත්පාදනය වේ ප්‍රාවරණ කලාපය තුල උත්පාදනය වේ මේ මගින් සැපයන ශක්තියෙන් ටොන් මිලියන ගණන් බර ඇති මේ මගින් සැපයන ශක්තියෙන් ටොන් මිලියන ගණන් බර ඇති ටොන් මිලියන ගණන් බර ඇති පෘථිවි කබොලේ භූතැටි විවිධ දිශාවන්ට තල්ලු කර හැරීම සිදුවේ හොඳයි එහෙමනම් අපි මේ කතා බහ කරලා අවසන් කළේ ප්‍රාවරණ කලාපය පිළිබඳ වූ විස්තරය හරි එහෙනම් අපි මාතෘකාවට ගමු තුන්වෙනි එක අපිට ඉතුරුලා ඉන්නේ මෙන්න මේ කොටස ගැන කතා බහ කරන්න අපි දන්නවා මේ ප්‍රාවරණ කලාපයෙන් පස්සේ ආරම්භ වෙන කලාපය තමයි අපි කියන්නේ හර කලාපය නේද හරය මේ හර කලාපයක් ගත්තාම සංයුතියෙන් එකයි මේකෙත් තියෙන්නේ අර කලින් කතා කරපු කණිජ ද්‍රව්‍ය වල ප්ලස් ඕ කියන්නේ දැන් මේ උෂ්ණත්වය මේ සංවහන ධාරා විදිහට දැන් ඒක මේ ඉහළ ප්‍රාවරණයයි පහළ ප්‍රාවරණයයි අතර මෙව වෙනකොට මේ උෂ්ණත්වය සමාන වෙන්න බැයිද? සමාන වෙන්නේ නැහැ. සමාන වෙන්න නොවෙන්න හේතුව තමයි මෙන්න මේ පහළ ප්‍රාවරණයෙන් පහළ තියෙන හරය අපි කියන්නේ බාහිර හරය කියලානේ. මෙන්න මේ හරයට එනකොට සෙල්සියස් අංශක 5000ක උෂ්ණත්වයක් තියෙනවා. ඒ නිසා හැම විටම
අපි දන්නවා ඉතින් තාපය වැඩි තැනින් ඉඳන් අඩු තැනට ගමන් කරනවා කියන එක හැමදැනම පොදුයිනේ. එතකොට මෙන්න මේ පහළ කොටසේ තියෙන තාපය මේකට කාන්දු වෙනවා. ඉහළ කොටස වල කාන්දු වෙනවා. ඒ කියන්නේ පහළ ප්‍රාවරණේ ඉහළ කොටස් වලට කාන්දු වීම සිද්ධ වෙනවා. ඒ හරහා තමයි මේ කලාපය තුළ මේ සංවහන ධාරා නිර්මාණය වෙන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් මේක අර කියන විදිහට 4200ක සාමාන්‍ය උෂ්ණත්වය 1000 සාමාන්‍ය උෂ්ණත්වයත් එක්ක යම් කිසි වෙලාවක මේක වුවමාර වෙලා එකම උෂ්ණත්වයකටපත් වෙන්න ඉපේ. ඒ කතාව ඇත්ත. එහෙම හිතපේක ලොකු දෙයක්. ඒ කියන්නේ ගොඩාක් දුරට ඒ ගැන හිතලා තියෙනවා. එහෙම වෙන්න ඕනේ. හැබැයි නොවෙන්නේ මේ පහළ කොටස් වලට යනකොට තවත් තාපය අධිකයි. තවත් තාපය අධිකයි. ඒ නිසා හැම විටම මේ කලාපවල තියෙන තාපය ඉහළට කාන්දු වීම සිද්ධ වෙනවා. ඒ නිසා තමයි කියන විදිහට හිමාලි සඳහන් කරපු විදිහට සාමාන්‍යීකරණයට ලක් වෙලා මේ ක්‍රියාවලිය නවතින ක්‍රියාවලියක් වඩපත් වෙන්නේ නැති. දැන් පැහැදිලිද කතාව? ඔව් සර්. ඔව්. හොඳයි. එහෙනම් අපි යමු හර කලාපය ගැන කතා කරන්න. අපිට හර කලාපේ හඳුන්වා දෙන්න පුළුවන් පෘථිවි අභ්‍යන්තරයේ හරස්කඩ තුල නැත්නම් හරස්කඩ ස්තරායනය තුල හම්බ වෙන අවසාන ප්‍රධාන කලාපය. නේද? අවසාන ප්‍රධාන කලාපය තමයි අපි මේ හර කලාපය කියලා සලකන්නේ. ඒක ඊට වඩා නිශ්චිත කළොත් අපි දන්නවා කිලෝමීටර් 2900න් අවසන් වෙච්ච ප්‍රාවරණ කලාපයෙන් පස්සේ පෘථිවි කේන්ද්‍රය දක්වා එහෙමත් නැත්නම් කිලෝමීටර් 6371 දක්වා විහිදලා යන මුළු කලාපයම තමයි මේ හරයට අයිති වෙන්නේ. මේක සංයුතියෙන් එකයි. මේකේ වැඩිපුර තියෙන්නේ යකඩ සහ නිකල් කියන කණික ද්‍රව්‍ය දෙක. ඊට අමතරව සංයුතිය තුළ අපිට මෙන්න මේ කලාපයේ අපිට පේනවා මේ තෝරියම්, පොටෑසියම් වගේ අර විකිරණශීලී භාවයක් පෙන්වන කණික ද්‍රව්‍යයක් තුළු වශයෙන් අන්තර්ගත වෙලා තියෙනවා. එහෙනම් සංයුතිය තුළ අපිට ප්‍රශ්නයක් නැහැ. හර කලාපයේ මේ සම්පූර්ණ හර කලාපයේ එකම සංයුතියක් තියෙනවා. බහුලවම දැන් මේ කලාපේ නම් ප්‍රාවරණ කලාපේ නම් අපි දැක්කේ යකඩ මැග්නීසියම් කියලා දෙන්නනේ බහුලව තිබුණේ. හැබැයි මේ හර කලාපේ සංයුතිය තුළ අපිට පේන්නේ වැඩිපුරම යකඩ සහ නිකල් කියලා දෙන්න තියෙනවා. හරි? ඒ දෙන්න තමයි වැඩිපුරම තියෙන්නේ. මං කියවා ඊට අමතරව විකිරණශීලී භාවය පෙන්වන තෝරියම්, පොටෑසියම් වගේ මූලද්‍රව්‍යත් සුළු වශයෙන් මේ හර කලාපය තුළ සංයුතියට අනුව අන්තර්ගත වෙලා තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. හැබැයි අපිට පැහැදිලි වෙන්න මේ කතාව. මේ බලන්නකෝ. දැන් සංයුතියෙන් එක වුණාට අපි මේ හර කලාපයත් කොටස් දෙකකට බෙදලා ළමයි තියෙන්නේ. නේද? හරය කොටස් දෙකකට බෙදලා. මේ ඉන්නේ කවුද? මෙයාට තමයි කියන්නේ බාහිර හරය. බාහිර හරය. මෙයාට අපි කියනවා අභ්‍යන්තර හරය. ඇයි ඉතින් මේ බාහිර හා අභ්‍යන්තර කියලා කොටස් දෙකකට බෙදන්නේ? සංයුතියෙන් එක නම් ඇයි බෙදන්නේ? මේකට බෙදන්න හේතුව තමයි මේ දෙන්නම අපි දැක්කා මෙයාගේ සංයුතියත් එකයි. මෙයාගේ සංයුතියත් එකයි. හරය සංයුතිය ඉහළ පහළ කොටස් වලත් එකයි. ප්‍රාවරණයේ ඉහළ පහළ කොටස් වල සංයුතිය එකයි. මෙතෙන්දී අපි කොටස් දෙකකට බෙදුවේ පවතින ස්වභාවය සහ උෂ්ණත්ව වෙනස්කම් දිහා බලන්න. දැන් මේ හර කලාපේ සංයුතිය එක නම් ඇයි මෙතෙන්දී බෙදන්නේ? මෙතෙන්දී බෙදන්න හේතුව තමයි මේකේ උෂ්ණත්වයේ තියෙන වෙනස්කම බලපාලා තියෙන්නේ. මේ ඉහළ ප්‍රාවරණය කියලා මේ බාහිර හරය කියලා හඳුනා ගන්නා කොටසට එනකොට සාමාන්‍ය උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 5000 ඉක්මවා යනවා. ඒ වගේම තමයි මෙන්න මේ අභ්‍යන්තර හර කලාපයට එනකොට සෙල්සියස් අංශක 6000 ඉක්ම වූ උෂ්ණත්වයක් වාර්තා වෙනවා. හරියටම කිව්වොත් මෙන්න මේ කේන්ද්‍රයේ ළඟදී සෙල්සියස් අංශක 6200ක තරම් උෂ්ණත්වයක් වාර්තා වෙනවා කියලා තමයි හොයාගන්නේ. ඒ කියන්නේ සූර්යාගේ මතු පිට තියෙන උෂ්ණත්වයටත් වඩා වැඩි ළමයි. සූර්යාගේ මතු පිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 6000යි. හරි? මතු පිට උෂ්ණත්වය 6000යි. අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 15යි. සූර්යාගේ එහෙමයි සැලකන්නේ. එතකොට මේ සූර්යාගේ මතු පිට උෂ්ණත්වයටත් වඩා වැඩි උෂ්ණත්වයක් පෘථිවි කේන්ද්‍රය ළඟ තියෙනවා කියලා භූගර්භ විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. මෙන්න ප්‍රමාණය 6200. මෙන්න මේ උෂ්ණත්ව වෙනස්කම් බලපාලා තියෙනවා මේ බාහිර අභ්‍යන්තර කියලා කොටස් දෙකකට බෙදන්න. ඒ විතරක් නෙවෙයි මෙන්න මේ උෂ්ණත්ව වෙනස්කම් නිසා මේ කොටස් දෙකේ තියෙන මේ පාෂාණී ද්‍රව්‍ය පෘථිවි අභ්‍යන්තර හර කලාපයේ තියෙන පාෂාණ ද්‍රව්‍ය තියෙන ස්වභාවය මුළුමනින්ම වෙනස්. අපි දන්නවා මෙන්න මේ බාහිර හරය කියලා හඳුනා ගන්න මෙන්න මේ උඩ කොටස. ඒ කියන්නේ කිලෝමීටර් 2900 ඉඳලා කිලෝමීටර් 5150ක් විතර වෙනකන් සීමාව තුළ පාෂාණ සියල්ලම දිය වෙලා තියෙනවා. හරියටම චොක්ලට් එකක් රස්නෙට දිය වුණාම තියෙන්නේ මොකද? අන්නේ ස්වභාවය. උකු මෝල්ට් මේ ද්‍රාවණයක් විදිහට තමයි තියෙන්නේ. පාෂාණ ඔක්කොම දිය වෙලා. ඒ දිය වෙච්ච පාෂාණ වලට මේ කලාපයේදී අපි කියනවා මැග්මා කියලා. මැග්මා ස්වභාවයෙන් තමයි තියෙන්නේ. හරි? ඒ සෙල්සියස් අංශක 5000ක උෂ්ණත්වයක් තියෙනකොට පාෂාණ දිය වෙලා තියෙනවා. ද්‍රව ස්වභාවයෙන් පවතිනවා.
හැබැයි ඔයාලට පේනවා අභ්‍යන්තර හර කලාපයට යනකොට ඊටත් වඩා උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා තියෙනවා. සෙල්සියස් අංශක 6000 පැනපු උෂ්ණත්වයක් අභ්‍යන්තර හර කලාපය තුල තියෙනවා. ඒ කියන්නේ 5150යි 6371 අතර තියෙනවා ළමයි. එහෙම උෂ්ණත්වයක් තියෙනවා නම් මීටත් වඩා අධික උෂ්ණත්වයක් මේ කලාපේ තියෙනවා නම් පාෂාණ මේ කලාපේ තියෙනොත් තවත් දිය වෙනවා. නේද? මේ බාහිර හර කලාපයටත් වඩා දිය වෙලා පැතියි. හැබැයි ප්‍රශ්නේ මෙහෙම අපි තර්ක කළාට මේ අභ්‍යන්තර හර කලාපේ පාෂාණ තියන්නේ ඝන ස්තරයක් විදියට. ඒක හරියටම අපි අර පීඩා කරන්න ගන්න යගුලිය කියලා එකක් තියෙන්නේ නේද? මේ යගුලියට සමාන කළ හැකි ස්තරයක් විදිහට අභ්‍යන්තර හරේ තියෙන්නේ. මාර වැඩි. සෙල්සියස් අංශක 5000ක උෂ්ණත්වයකදී මේ බාහිර හරේ සම්පූර්ණයෙන්ම දිය වෙලා මැග්මා ස්වභාවයෙන් තියෙනයි මෙන්න මේ සෙල්සියස් අංශක 6000කට වඩා වැඩි උෂ්ණත්වයක් පෙන්වන අභ්‍යන්තර හල කලාපයේදී පාෂාණ ඔක්කොම දිය නොවි ඝන යගුලියකට සමාන කළ හැකි ගෝලයක් විදිහට තියෙන හේතුව මොකක්ද? හේතුව තමයි පීඩනයේ බලපෑම. ඔයාලා දන්නවා පෘථිවිය අභ්‍යන්තරයට යන උෂ්ණත්වය වැඩි වෙනවා වගේම තමයි පෘථිවිය අභ්‍යන්තරයට යන්න ගැඹුර සමග පීඩනයත් වැඩි වෙනවා. නේද? ගැඹුර සමග පීඩනය වැඩි වෙනවා. ඒ නිසා අපිට පේනවා අනික් කලාප වලට වඩා අධිකව පීඩනය දකින්න ලැබෙන්නේ මෙන්න මේ කොටස. අභ්‍යන්තර හර කලාපය. ඒකේ පීඩනය හොයලා තියෙනවා ළමයි භූගර්භ විද්‍යාඥයෝ කියනවා ඝන සෙන්ටිමීටරයක් මත. ඔයාලා දන්නවා ඝන සෙන්ටිමීටරේ කොහොමද කියලා. දිග පළල උස 3ම සෙන්ටිමීටරයක් වන කොටසක්. මෙන්න මෙහෙම එකක් ගන්නේ මේ කියන්නේ. නේද? මෙහෙම එකක් ගන්න කියන්නේ. මේ වගේ කොටසක් මත යෙදෙනවලු පීඩනය කිලෝග්‍රෑම් මිලියන 3.15ක්. කිලෝග්‍රෑම් මිලියන වලින් ගත්තාම 3.15ක්. හිතන්නකෝ ඝන සෙන්ටිමීටරයක් මත හොඳයි මහ ලොකු විශාල ප්‍රදේශයක් නෙමෙයි. ඝන සෙන්ටිමීටරයක් මත කිලෝග්‍රෑම් මිලියන 3.15ක පීඩනයක් යෙදෙනවලු අභ්‍යන්තර හර කලාපයට. ඉතින් මෙන්න මේ තරම් අධික උෂ්ණත්වයක් තිබුණට මේ පාෂාණ ටික ද්‍රව තත්ත්වයටපත් වෙන්න නොදී තියෙන්නේ ඔන්න ඔය හේතුව නිසා. අධික පීඩනය. අධික උෂ්ණත්වයක් තිබුණත් ඉතා අධික පීඩනයක් මේ කලාපය තුල තියෙනවා. ඒ නිසා මේකේ පාෂාණ දිය වෙන්න දෙන්නේ නැතුව ඝන ගෝලයක් විදිහට තියෙනවා කියලා තමයි භූගර්භ විද්‍යාඥයෝ ප්‍රකාශ තියෙන්නේ. එහෙමනම් අපි හර කලාපය ගැන පොඩි විස්තරයක් ලියමු. මාතෘකාව ලියන්න නැති කියලා මම හිතනවා. හරය. තුන්වෙනි කෙනා අංක 3 හරය. අපි ලියමු පෘථිවි අභ්‍යන්තර ස්තරායනයේ අවසන් ප්‍රධාන කලාපයයි. කිලෝමීටර් 2900ක ගැඹුරේ සිට කිලෝමීටර් 2900ක ගැඹුරේ සිට කිලෝමීටර් 6371 දක්වා කිලෝමීටර් 6371 වරහන් ඇතුලේ දාන්න මේ කේන්ද්‍රය කිලෝමීටර් 6371 දක්වා පෘථිවි කේන්ද්‍රය ව්‍යාප්ත වන කලාපය හර කලාපයට අයත් වේ. ව්‍යාප්ත වන කලාපය හර කලාපයට අයත් වේ. මෙම කලාපය තුල යකඩ නිකල් වැනි ඛනිජ ද්‍රව්‍ය හා යකඩ නිකල් වැනි බැර ඛනිජ ද්‍රව්‍ය හා
බැර khනිජ ද්‍රව්‍ය හා තෝරියම් පොටෑසියම් වැනි විකිරණශීලී මූලද්‍රව්‍ය තෝරියම් පොටෑසියම් වැනි විකිරණශීලී මූලද්‍රව්‍ය තෝරියම් පොටෑසියම් වැනි විකිරණශීලී මූලද්‍රව්‍ය अंतर्गत वन संयुतिයක් अंतर्गत वन संयुतिයක් निरीक्षणය කළ හැකිය अंतर्गत वन संयुतिයක් निरीक्षණය කළ හැකිය නමුත් උෂ්ණත්වයේ හා පවතින ස්වභාවය සැලකිල්ලට ගන්නා විට උෂ්ණත්වයේ හා පවතින ස්වභාවය සැලකිල්ලට ගන්නා විට पृथ्वी हर कलापय पृथ्वी हर कलापय पृथ्वी हर कलापय කමාවක් දාලා අංක 1 බාහිර හරය අංක 2 අභ්‍යන්තර හරය වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය හරි දැන් ගන්න අනුමාතෘකාවකට පළවෙනි එක කෙනා බාහිර හරය දැන් අපි ඉගෙන දන්නවා දන්න කරුණු කීපයයි අපිට තියෙන දේ යන සීමාව අපිට කියන්න වෙනවා 2900 ඉඳලා 5150 දක්වා යන කොටස තමයි බාහිර හරය මේක දක්වා යනකොට සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 5000 ඉක්මවනවා ඒ නිසා මේකේ තියෙන භාෂාව ඔක්කොම දිය වෙලා මැග්මා ස්වභාවයෙන් තියෙනවා කියන කාරණා ටික විතරයි අපිට කියන්න තියෙන්නේ අපි ඒක ලියමු යන කිලෝමීටර් 2900 සිට කිලෝමීටර් 5150 දක්වා කිලෝමීටර් 2900 සිට කිලෝමීටර් 5150 දක්වා ව්‍යාප්ත වන කලාපය බාහිර හර කලාපය නමින් හැඳින්වේ. ව්‍යාප්ත වන කලාපය බාහිර හර කලාපය නමින් හැඳින්වේ. මෙම කලාපය දක්වා එන විට සෙල්සියස් අංශක 5000ක් පමණ වූ सामान्य उष्णत्वයක් දක්නට ලැබෙන නිසා सामान्य उष्णत्वයක් දක්නට ලැබෙන නිසා මෙහි පවතින පාෂාණ සියල්ල මෙහි පවතින පාෂාණ සියල්ල ද්‍රව තත්වයට පත්ව
ද්‍රව තත්වයට පත්ව මැග්මා ලෙස පවතී. ද්‍රව තත්වයට පත්ව මැග්මා ලෙස පවතී. හොඳයි. අංක 2 අභ්‍යන්තර හරය. මාතෘකාවට ගන්න අභ්‍යන්තර හරය. අභ්‍යන්තර හරය. අපි ලියමු අභ්‍යන්තර හරය ගැන. අභ්‍යන්තර හරයට අයිති වෙන්නේ 5150 ඉඳලා 6371 දක්වා කලාපය. මේ කලාපයට එනකොට සෙල්සියස් අංශක 6000 ඉක්ම වූ සාමාන්‍ය උෂ්ණත්වයක් වාර්තා වෙනවා. ඒ වගේම තමයි මේ තරම් අධික උෂ්ණත්වයක් වාර්තා වුණාට පාෂාණ මුළුමනින්ම ඝන සත්‍යයෙන් පවතිනවා. හරියටම යගොලියට සමාන කළ හැකි ඝන ගෝලයක් ලෙස අභ්‍යන්තර හරය තියෙනවා කියලා තමයි හඳුනාගෙන තියෙනවා කියලා කියන්නේ. අපි ඔය කාරණා ටික ලියමු. එයන් මෙහෙම කිලෝමීටර් 5150 සිට කිලෝමීටර් 5150 සිට කිලෝමීටර් 6371 දක්වා ව්‍යාප්ත වන කිලෝමීටර් 6371 දක්වා ව්‍යාප්ත වන කිලෝමීටර් 6371 දක්වා ව්‍යාප්ත වන කලාපය අභ්‍යන්තර හර කලාපයයි. අභ්‍යන්තර හර කලාපයයි. මෙම කලාපයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 6000ක් පමණ වේ. සෙල්සියස් අංශක 6000ක් පමණ වේ. පෘථිවි කේන්ද්‍රය ආසන්නයේ සෙල්සියස් අංශක 6200ක් පමණ වූ පෘථිවි කේන්ද්‍රය ආසන්නයේ සෙල්සියස් අංශක 6200ක් පමණ වූ එනම් සූර්යාගේ මතු පිට උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක්. වාර්තා වන බව හඳුනාගෙන තිබේ. මෙතරම් අධික උෂ්ණත්වයක් පැවතියත් ගැඹුර සමග පීඩනය වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස කේන්ද්‍රය ආසන්නයේ ඝන සෙන්ටිමීටරයක් මත මේක වෙනවන්නේ කියලා ලිව්වා නම් හොඳයි ඈ. කේන්ද්‍රය ආසන්නයේ ඝන සෙන්ටිමීටරයක් මත කිලෝග්‍රෑම් මිලියන 3.15ක් තරම් වූ කිලෝග්‍රෑම් මිලියන 3.15ක් පමණ වූ
කිලෝග්‍රෑම් මිලියන 3.15ක් පමණ වූ අධික පීඩනයක් යෙදී ඇති නිසා අධික පීඩනයක් යෙදී ඇති නිසා අධික පීඩනයක් යෙදී ඇති නිසා අභ්‍යන්තර හර කලාපය ද්‍රව තත්ත්වයටපත් නොවි යගුලියට සමාන කළ හැකි යගුලියට සමාන කළ හැකි ඝන ගෝලයක් ලෙස පවතින බව යගුලියට සමාන කළ හැකි ඝන ගෝලයක් ලෙස පවතින බව හඳුනාගෙන තිබේ යගුලියට සමාන කළ හැකි ඝන ගෝලයක් ලෙස පවතින බව හඳුනාගෙන තිබේ හොඳයි එහෙනම් අපි මේ කතා කරලා අවසන් කළේ පෘථිවි අභ්‍යන්තරයේ අවසාන කලාපය ගැන හර කලාපය ගැන ඊළඟට දැන් අපි මෙතෙන්දී මේ විදිහට අපි පෘථිවි අභ්‍යන්තරයේ ස්තර ටික රේඛීය සීමා මායිම් වලින් බෙදලා රූපසටහන් වල මේ විදිහට දක්වලා අපි කතා බහ කළාට සැබෑ ලෝකේ මෙහෙම තත්ත්වයක් නැහැ කියන එක අපි මුලින්ම දන්නවා නේද අපි වායු ගෝලය ගැන කතා කරනකොට අපි කිව්වා මේ විදිහට රේඛීය සීමා මායිම් වලින් බෙදන්න බෑ කියලා අපි මේ විදිහට මේ රේඛීය සීමා මායිම් වලින් බෙදාගෙන කතා කරන්නේ මොකටද කියලාත් අපි දන්නවා. අපේ අධ්‍යයන කටයුතු පහසු කරගන්න මිසක් වෙන කාරණයකට නෙමෙයි. සැබෑ ලෝකයේදී මෙවැනි තියුණු මායිම් වලින් බෙදා දක්වන්න පුළුවන් කමක් නැහැ. පෘථිවි අභ්‍යන්තරයත් ඒ වගේ තමයි. අපි දැක්කා පෘථිවි අභ්‍යන්තරයේ එක එක තැන්වල ස්තර එකිනෙකට වෙනස් සංයුති සහිත නේද? එකිනෙකට වෙනස් සංයුතියන් තියෙන ස්තර තිබුණා. කබල ගත්තාම එකම සංයුතියක් ඒකේ නැහැ. සියල් සිමැක් කියලා ස්තර දෙකකට වෙන් වුණේ ඒ නිසානේ. ඊළඟට ප්‍රාවරණ කලාපය ගත්තාම අපි දැක්ක එකම සංයුතියක් තිබුණා. ඊළඟට හර කලාපය ගත්තාම එකම සංයුතියක් තිබුණා. නමුත් ප්‍රාවරණය හරය ගත්තාම එකට එක වෙනස් සංයුති තමයි අපි දැක්කේ. නේද? ඒ නිසා මේ පෘථිවි අභ්‍යන්තරයේදී අපි මේ විදිහට තියුණු රේඛීය සීමා මායිම් යොදාගෙන වෙන් කළාට අපිට මේ සැබෑ ලෝකයේ සැබෑ පෘථිවි අභ්‍යන්තරයේ නිරීක්ෂණය කරන්න පුළුවන් නම් සම්පූර්ණයෙන්ම හරස්කඩක් අරගෙන වෙන් කරන්න පුළුවන් නම් හඳුනා ගන්න පුළුවන් නම් බලන්න පුළුවන් නම් අර කලාප ළඟ තියෙන කලාපවල ලක්ෂණ මිශ්‍ර ලක්ෂණ දක්නට ලැබෙන කලාප හඳුනා ගැනීමේ හැකියාවක් පෘථිවි අභ්‍යන්තරයේ තියෙනවා. අපි වායු ගෝලයේත් එහෙම දැක්කනේ. නේද? පරිවර්තී ගෝලය අපරිවර්තී ගෝලය වෙන වෙලා යන තැන මායිමක් වෙනුවට තියෙන්නේ ඒ දෙකේම ලක්ෂණ මිශ්‍ර වෙච්ච කලාපයක්. නේද? ඒවට අපි කියව මණ්ඩල කියලා. මතකයි තියෙන්නේ? නේද? ඒ වගේ මණ්ඩල කීපයක් උමිට වායු ගෝලීය ස්තරයන්හි හම්බ වුණා. පෘථිවි අභ්‍යන්තරයේත් එහෙම තමයි. පෘථිවි අභ්‍යන්තරයේත් අපිට මේ තියුණු රේඛීය මායිම් වලින් මේ ස්තර බෙදා දක්වන වෙනුවට අපිට හම්බ වෙනවා මේවා අතර මේ ස්තර එකිනෙකින් වෙන වෙලා යන සීමාවන් වල මිශ්‍ර ලක්ෂණ දක්න ලැබෙන කලාප. ඒවා විවිධ භූගර්භ විද්‍යාඥයෝ තමයි හොයාගෙන තියෙන්නේ. මුලින්ම ඒ අදාළ ස්තරේ හඳුනාගත්ත කෙනා කවුද? ඒ අයගේ නම් වලින් ඒව නම් කරලා තියෙනවා. දැන් අපි අතෙන්දී නම් වායු ගෝලෙදි දැක්කා මණ්ඩලයක් තිබුණා නම් ඒකට පහළින් තියෙන වායු කලාපේ නමින් තමයි අර හැඳින්වෙන්නේ. අදාළ වායු මණ්ඩලය හැඳින්වෙන්නේ. දැන් මෙතෙන්දී එහෙම නෙමෙයි පෘථිවි අභ්‍යන්තර ස්තරායනය තුල හම්බ වෙන මේ වගේ මිශ්‍ර ලක්ෂණ දකින්න ලැබෙන කලාප හොයාගන්නේ කවුද? ඒ අදාළ පුද්ගලයාගේ නමින් මේවා නම් කරලා තියෙනවා. එහෙනම් මේ බලන්නකෝ දැන් අපිට හම්බ වුණා පෘථිවි අභ්‍යන්තරයේ පළවෙනි ප්‍රධාන කලාපේ කබල කියලා. නේද? ඒ කබලේ අපි දැක්කා සියල් සිමැක් කියලා ස්තර දෙකක් තියෙනවා. මම ඒ නිසා අර වෙනදා දින රූපසරණට වඩා වෙනස් රූපසරණක් දැන් අදිනවා පෘථිවි අභ්‍යන්තරයේ
හම්බ වෙන්නේ පළවෙනි කලාපය පෙන්නන්න. කිලෝමීටර් 0 ඉඳලා කිලෝමීටර් 70 දක්වා තමයි ගියේ කබල. ඕකේ තමයි සියල් සිමෙන්ට් තිබුණේ. මෙන්න මේ සියල් සහ සිමෙන්ට් මේ දෙන්න අතර අපි දන්නවා ඔය කියන જાතියේ තියෙන්න ඕනේ මිශ්‍ර ලක්ෂණ දක්වන්න ලැබෙන කලාපයක්. ඒ සංයුතියෙන් දෙන්න වෙනස්. ඒ වගේම තමයි අපි දැක්කා කබලයි මේ කබලයි ප්‍රාවරණය කියන දෙන්න වෙන වෙලා යන මෙන්න මේ සීමාව. ඒ කියන්නේ මෙන්න මේ කොටසේ. එවැනි මේකක් තියෙන්න ඕනේ. එයි අපි දන්නවා කබල දිවිච්ච සංයුතිය නෙමේ ප්‍රාවරණ කලාපයේ සංයුතිය විදිහට තිබුණේ. නේද? සංයුතියෙන් දෙන්න වෙනස්. හැබැයි අපි මෙතෙන්දී දැක්ක ඔයගලන්ට මතක ඇති ඉහළ පහළ ප්‍රාවරණය කියලා කොටස් දෙකකට වෙන් වුණා. වෙන් වුණාට අපි දැක්කේ නෑ මේ දෙන්නගේ සංයුතිය වෙනසක්. ඉහළ ප්‍රාවරණයේ පහළ ප්‍රාවරණයේ දෙකේම සංයුතිය එකයි. ඊළඟට අපි දැක්කා ප්‍රාවරණයෙන් පස්සේ පටන් ගත්ත හර කලාපය. හර කලාපය. එතකොට අපි දැක්කා ප්‍රාවරණ කලාපයේ සංයුතිය නෙමෙයි හරේ සංයුතිය. වෙනස්. ඒ නිසා අනිවාර්යයෙන්ම මෙන්න මෙතනත් ඔය කියන විදිහට සංයුතිය වෙනසක් දකින්න ලැබෙන කලාපය තුල සීමාව තුල මිශ්‍ර ලක්ෂණ දකින්න ලැබෙන කලාපයක් තියෙනවා. හරේ අපි කොටස් දෙකකට බෙදුවානේ අභ්‍යන්තර පාණ්ඩයක. බෙදුවට දෙපැත්තේ තිබිච්ච ස්තර දෙකේ සංයුතිය එකයි. එකයි. ඒ නිසා මෙතන ඔය කියපු මිශ්‍ර ලක්ෂණ දකින්න ලැබෙන දෙන කලාපයක් තියෙන විදිහක් නැහැ. නේද? තියෙන විදිහක් නැහැ. ඒ නිසා අපිට මතකයි අපි හඳුනාගත්තා මේ විදිහේ මිශ්‍ර ලක්ෂණ දක්වලා ලැබෙන ස්තර තියෙන්නේ එතකොට 3යි. කවුද? කබලේ තියෙන්න ඕනේ සියල් සිමෙන්ට් ස්තර වෙන් කරන තැන. ඒ වගේම කබල ප්‍රාවරණයට මාරු වෙලා යන තැනක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන. ඊළඟට ප්‍රාවරණයයි හරේ මාරු වෙලා යන මෙන්න මෙතනක් තියෙනවා. නේද? කොහොමද තියෙන්නේ? තියුණු මායිම් වෙනුවට ළඟ තියෙන ස්තරවල ලක්ෂණ මිශ්‍ර වෙයි. දැන් මෙතන ගත්තොත් අපිට පේනවා මෙන්න මෙතන තියෙන්න ඕනි ප්‍රාවරණීය ලක්ෂණ ක්‍රමානුකූලව ගෙවිලා අඩු වෙලා යනකොට හර කලාපයේ ලක්ෂණ මතුවෙනවා ස්තරයක්. නේද? හර කලාපයේ ලක්ෂණ පෙන්වු කරන කලාපයක්. ඒක තමයි මේ පෙන්නන්නේ. එතකොට අපි කිව්වා භූගර්භ විද්‍යාඥයෝ මේවා හොයාගන්නකොට ඒ අයගේ නම් වලින් මේවා නම් කළා කියලා. එහෙනම් මේ බලන්නකෝ. සියල් සහ සිමෙන්ට් ස්තර වෙන් කරන තැන මේ විදිහටම දෙපැත්තේ ස්තරවල ලක්ෂණ මිශ්‍ර වෙච්ච කලාපයක් තියෙනවා කියලා හොයාගන්නවා කොන්රඩ් කියන භූගර්භ විද්‍යාඥයා. කොන්රඩ් ඒ නිසා මේ මිශ්‍ර ලක්ෂණ දකින්න ලැබෙන කලාපය යා නම් කරනවා කොන්රඩ් අසන්තතික කලාපය. අසන්තතික කලාපය. හරි එතකොට බලන්න පෘථිවි අභ්‍යන්තරයේ හම්බ වෙන ස්තර දෙකක් වෙන වෙලා යන සීමාවක තියෙන මිශ්‍ර ලක්ෂණ දක්වලා ලැබෙන කලාපයක් හඳුන්වන්නේ මොකක් කියලාද? අසන්තතික කලාපයක්. ඒකට නම දෙන්නේ අදාළ කෙනා හොයාගත්ත කෙනාගේ නම. එහෙනම් ඔන්න එකක් හම්බුණා. සියල් සිමෙන්ට් අතර එක්කෙනෙක් ඉන්නවා. ඊළඟට අපි කිව්වා කබලයි ප්‍රාවරණයේ වෙන වෙලා යන මෙන්න මේ සීමාවෙන් තව එක්කෙනෙක් ඉන්නවා. ඔව් ඉන්නවා. එයා හොයාගත්තේ මෙහෙම අසංකතයක් තියෙනවා කියලා හොයාගන්නේ මොහොරෝවිසි කියන භූගර්භ විද්‍යාව. මොහොරෝවිසි. ඒ නිසා මේකට නම තියලා තියෙනවා මොහොරෝවිසි අසංතතික කලාපය. මොහොරෝවිසි අසංතතික කලාපය. හරි. ඔන්න දෙකක් හම්බ වෙනවා. ඊළඟට ඒ වගේම තමයි ප්‍රාවරණ කලාපයයි හර කලාපයේ වෙන වෙලා යන තැනත් එක්කෙනෙක් තියෙන්න ඕනේ කියලා අපි හඳුනාගත්තා. තියෙනවා. මේක හොයාගන්නේ වයිෂාඩ් ගුටෙන්බර්ග් කියන භූගර්භ විද්‍යාඥයා. ඒ නිසා ඒක නම් කරනවා වයිෂාඩ් ගුටෙන්බර්ග් අසන්තතික කලාපය. අසන්තතික කලාපය. හැබැයි විතර දිග නම පාවිච්චි වෙන්නේ නැහැ. මෙන්න මේ කෑල්ල විතරයි පාවිච්චි කරන්නේ. හරි ගුටෙන්බර්ග් අසන්තතිය කියලා තමයි ගොඩක් අය කියන්නේ. එහෙනම් ඔයගොල්ලන්ට මතක තියාගන්න වෙනවා පෘථිවි අභ්‍යන්තරයේ තියුණු මායිම් වලින් බෙදා දක්වන රූප සටහන් ඇඳලා අපි ස්තර වෙන් කරලා කතා කළාට සැබෑ ලෝකේ එවැනි තියුණු මායිම් වෙනුවට තියෙන්නේ අනුයාත ස්තරවල. ඒ කියන්නේ එක ළඟ පිහිටි ස්තරවල ලක්ෂණ මිශ්‍ර ලක්ෂණ දකින්න ලැබෙන කලාප වලින් තමයි මේ තත්ත්වතල මාරු වෙලා යන්නේ. නේද? එකිනෙකින් වෙන් වෙලා යන්නේ. ඒවට කියනවා අසන්තතික කලාප කියලා. ඒවා හොයාගත්ත පුද්ගලයන්ගේ නම් වලින් අදාළ අසන්තතික කලාප නම් කරලා තියෙනවා. නේද? හොඳයි. එහෙනම් අපි මෙහෙම කරමු. අලුත් නෝට් එකක් ලියමු අනුච්ඡේදකින්. ඉහත සඳහන් කළ ආකාරයට
ඉහත සඳහන් කළ ආකාරයට පෘථිවි අභ්‍යන්තරික ස්තරායනය. පෘථිවි අභ්‍යන්තරික ස්තරායනය පෘථිවි අභ්‍යන්තරික ස්තරායනය පැහැදිලි තියුණු රේඛීය සීමාමායින් යොදාගෙන පැහැදිලි තියුණු රේඛීය සීමාමායින් යොදාගෙන බෙදා වෙන් කරනු ලැබුවත් බෙදා වෙන් කරනු ලැබුවත් බෙදා වෙන් කරනු ලැබුවත් යථා දර්ශනය තුල පවතින්නේ යථා දර්ශනය තුල පවතින්නේ යථා දර්ශනය තුල පවතින්නේ එවැනි තියුණු රේඛීය සීමාමායින් වෙනුවට එවැනි තියුණු රේඛීය සීමාමායින් වෙනුවට එවැනි තියුණු රේඛීය සීමාමායින් වෙනුවට අනුයාත ස්තරවල ලක්ෂණ මිශ්‍ර වූ කලාපයන් වේ. අනුයාත ස්තරවල ලක්ෂණ මිශ්‍ර වූ කලාපයන් වේ. ඒවා මොන වෙන වර්ණකින් ලියන්න ඒවා අසන්තතික කලාප නමින් හැඳින්වේ. මේවා හඳුනාගත් භූගර්භ විද්‍යාඥයින්ගේ නම් වලින් නම් කොට තිබේ. හඳුනාගත් භූගර්භ විද්‍යාඥයින්ගේ නම් වලින් නම් කොට තිබේ. උදාහරණ 1 කොන්රන් අසන්තතික කලාපය. හොඳයි දැන් ඔයාලට පුළුවන් ඉස්සරහින් කෙටි එකක් ඉස්සරහින් දාලා අපි ලියමු කවුරු වෙන වෙන සීමාවෙද තියෙන්නේ කියලා. ලියන්න. පෘථිවි කබලේ මහාද්වීපික කබල හා සාගර කබල. පෘථිවි කබලේ මහාද්වීපික කබල හා සාගර කබල. මහාද්වීපික කබල සහ සාගර කබල වෙන් වී යන සීමාවේ පිහිටා තිබේ. මහාද්වීපික කබල හා සාගර කබල වෙන් වී යන සීමාවේ පිහිටා තිබේ. ඊළඟට ගන්න දෙවෙනි කෙනා මොහොරෝවිසික් අසන්තතිය. වරහන් ඇතුළේ දාන්න මොහෝ අසන්තතිය කියලා කියනවා කෙටි කරලා.
මොහොරෝවිසික් අසන්තතිය. අපි ලියමු මොහොරෝවිසික් අසන්තතිය තියෙන්නේ කවුරු අතරද කියලා. ලියන්න පෘථිවි කබොල් පෘථිවි කබොල සහ ප්‍රාවරණය. පෘථිවි කබොල සහ ප්‍රාවරණය. පෘථිවි කබොල සහ ප්‍රාවරණය එකිනෙකින් වෙන් වී යන සීමාවේ එකිනෙකින් වෙන් වී යන සීමාවේ පිහිටා ඇත. එකිනෙකින් වෙන් වී යන සීමාවේ පිහිටා ඇත. තුන්වෙනි කෙනා වයිෂාඩ් ගුටෙන්බර්ග් අසන්තතික කලාපය. වයිෂාඩ් ගුටෙන්බර්ග් අසන්තතික කලාපය. වයිෂාඩ් ගුටෙන්බර්ග් අසන්තතික කලාපය. අපි ලියමු කොහෙද තියෙන්නේ කියලා. ලියන්න. ප්‍රාවරණයත් හරයත් ප්‍රාවරණයත් හරයත් වෙන් කරන සීමාවේ ප්‍රාවරණයත් හරයත් වෙන් කරන සීමාවේ පිහිටා තිබේ. ප්‍රාවරණයත් හරයත් වෙන් කරන සීමාවේ පිහිටා තිබේ. හොඳයි. අපි එතකොට රූප සටහනක අවසානයේ මේ කියපු ස්තර ටික සද්දෙන් මේ ඇදලා තියෙන භාගෙට දැන් මේකේ ස්තර නම් කරලා තියෙන දෙකයි ගැඹුරු සීමාවන් දාලා නැහැ නේද? ඒ වගේ කාරණා තියෙනවා. ඒ නිසා ඔබට ගෙදර වැඩක් විදිහට මම දෙනවා. නැවත පෘථිවියාභ්‍යන්තරයේ සම්පූර්ණ හරස්කඩක් ඇඳලා අපි මේ ඉගෙනගත්ත අසංකෘතික කලාප තුන පැහැදිලිව ඔබේ රූප සටහනේ සලකුණු කරන්න ඕනේ. එහෙනම් ලියන්නකෝ ගෙදර වැඩක් විදිහට ඒක. ක්ලාස් කරන්න අමාරුයි නම් තමයි ඒත් ඔයාලට පාඩුවෙන්න දෙන්න බෑනේ. ඒ නිසා තමයි බොහොම අමාරුවෙන් හරි මේ පැය එකමාර දෙක ඇදගෙන යන්න බැලුවේ. තීරණ ඇති ටිකක් තාම අපහසුතාවයේ තියෙනවා. අවුගේ කාලේ කතා කරන්න බැරුව තිබුණා. දැන් ටිකක් හොඳයි. අපි අද දවසේ ලොකු ටාගට් එකක ඉන්නේ මේ කොහොම හරි පැය දෙක ඇද ගන්න ඕනි කියලා බලමු උපරිම උත්සාහය දෙලා. කතා කරනකොට ටිකක් අර හති ගතිය එනවා මහන්සි ගතිය එනවා. බලමු මේ තව පොඩි වෙලාවක් මට ගන්න පුළුවන් වුණොත් අද දවසේ මම හිතාගෙන හිටපු වැඩ ටික ඉවර කරගන්න පුළුවන් වෙයි. ඒ වුණත් අපි මේ වෙලාවේ වැඩේ නවත්තමු. ඔයාලා ඉඩක් තියන්න කොතන රූප සටහන නැවත අඳින්න ඕනේ. රූප සටහනක් අඳින්න ඕනේ. සම්පූර්ණ රූප සටහනක් අඳින්න හරස්කර සටහනක් මේ වගේ භාගයක අඳින්න එපා. කලාප ටික නම් කරන්න ගැඹුරු අණුව දාලා අසංකෘතික කලාප තුන පැහැදිලිව තියෙන්න ඕනේ. හරි පිටු භාගයේ විතර ඉඩක් තියන්න පොඩි ඉඩක් දීලා මදි පැහැදිලිව දේවල් සියලු දේවල් සටහන් වෙන්න ඕනේ නිසා. ඒක ඇඳලා මට පුළුවන් නම් ඔයගොල්ලෝ WhatsApp කරන්න මට එතකොට ඒක අඩුපාඩු තියනවද කියලා බලලා තිබුණොත් ඒ අයට පුදුලිකව මට කියන්න පුළුවන් මෙන්න මේ තැන්වල අඩුපාඩු තියෙනවා ඒක හදාගන්න කියලා. හොඳයි ඒක ගෙදර වැඩක් විදිහට තියාගන්න. එතකොට ඊළඟ අනුමාත්‍රකාවට අපි යමු පෘථිවි අභ්‍යන්තරයේ පොදු ලක්ෂණ නැත්නම් විශේෂ ලක්ෂණ. අපි මේ මාතෘකාව කතා නොකර ඔහොමම නවත්තමුද? පැය විනාඩි 25ක් කලින් නවත්තන්න සිද්ධ වෙනවා. කමක් නැද්ද? අනිත් කමක් නැහැ නේ. හොඳයි එහෙනම් මම
පන්තියේ මාතෘකාව ලියලා තියන්නකෝ පෘථිවි අභ්‍යන්තරයේ පොදු ලක්ෂණ කියලා. අපි මේ සතියේ එළඹෙන 20 වෙනිදාන් පටන් ගන්න සතියේ ආයතනවල පන්ති පටන් ගන්නවා. නමුත් මම ඔබට පන්ති පටන් ගන්න ඉතාලම එකේ 6 වෙනිදාන් පටන් ගන්න සතියේ ආයතනයේ සාමාන්‍ය විදිහට පන්ති පටන් ගන්න ඉතාලට සියල්ල ප්ලෑන් කරගත්ත දේවල් වතුර ගියා මේ රෝගී තත්ත්වයට විදුර වෙන්න සිද්ධ වීමත් එක්ක අපි 20 වෙනිදාන් පටන් ගන්න සතියේ ඔයගලගේ පන්ති සාමාන්‍ය පරිදි හෝල්වල ආරම්භ කරනවා. මේ අදාළ ස්ථානවලට මම මේ අදාළ ගෲප් වලට ඒ දිනය සහ වේලාව දැනුම් දෙන්නම්. ඒකට සූදානම්ින් ඉන්න. එතකොට ඒ වෙලාවට මේ පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. අද පාඩමේ මොන හරි ගැටලු තනක් තියෙනවද ඔබට දැනගන්න පන්තිය අවසන් කරන්න කලින්. අද සම්බන්ධ වෙන්න බැරි වෙච්ච අයට ගැටලුවක් ඇති නොවෙන්න රෙකෝඩින් එක අරන් තියෙන්නේ. හෙට උදේ 8 වෙනකොට ඒ රෙකෝඩින් එක ගෲප් එකට දාලා දෙන්නම්. ඒ වගේම කවුරු හරි කෙනෙක්ට පුළුවන් නම් කොමන් ගෲප් එකේ අද ලියපු නෝට් එක දාන්න සම්බන්ධ වෙන්න බැරි වෙච්ච ළමයි ඉන්නවා නම් ඒගොල්ලන්ට ලියා ගන්න. කවුරු හරි කෙනෙක් මම නම කියලා කියන්නේ කාටද කියලා කවුරු හරි කෙනෙක් එක්කෙනෙක් කරයි මම කරන්න ඕනේ නැහැ කියලා බලන්න එපා. කවුරු හරි දැම්මේ නැත්නම් ඉදිරිපත් වෙලා ඒක දාන්න. එතකොට සම්බන්ධ නොවෙච්ච අයට ඒක ලියා ගන්න පුළුවන්. හොඳයි එහෙනම් ගැටලුවක් නැත්නම් පන්ති වැඩ කටයුතු මෙතනින් අවසන් කරමු. හොඳයි මැප් එකක් මම ඔයගලන්ට ෂෙයා කරන්නම් ඒ ගෲප් එකට දාන්නම්. ඒ මැප් එක බලාගෙන අර කලින්ම කරපු වැඩි අඩුපාඩු තියෙනවා නම් සකස් කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ට අන්තර්ජාලයට ගිහිල්ලා ප්ලේට් ටෙක්ටොනික් ජියෝ ප්ලේට් ටෙක්ටොනික් කියලා ටයිප් කරලා නම් ඔයගලන්ට මේ මැප්ස් ගන්න පුළුවන්. එහෙම අවශ්‍ය නැහැ මම ගෲප් එකට මැප් එක දාන්නම්. එහෙනම් හැම දිනකටම සුබ දවසක් වේවා. අයුබෝවන්.